ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ස්වාමීන් වහන්සේගේ දවසේ මේ සහභාගීත්ව කාලයට. අපි අදත් එකතු වෙනවා දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්න, ඒකට යාඥා කරන්න, දෙවියන් වහන්සේගේ දැනුමුතුකම් උපදෙස් ලබාගෙන අපේ ජීවිත උන්වහන්සේට ප්‍රසන්න වූ යාගයන් හැටියට ඔප්පු කරගන්න පිණිස. ඔබට මතකයි මං ගිය සුමානේ ඔබත් එක්ක බෙදාගත්තා එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ අපේ දෙවියන් වහන්සේ අපිට සපේන දෙවියන් වහන්සේ කියලා. කොහොමද දෙවියන් වහන්සේ එළියට සැපුවේ? බලන්න අපි කියුවා දෙවියන් වහන්සේට පුළුවන් අපේ සියලු අවශ්‍යතාවයන් මුණගස්වන්න. උන්වහන්සේ ඒක කරන්නේ දවසින් දවස. උන්වහන්සේ විශ්වාසවන්තව ඒක කරනවා. අපි ඒක දැක්ක එළියගේ ජීවිතේ. කොහොමද එළියට කපුටන්ට කියලා උදේටයි හැන්දෑවටයි කෑම ගෙනල්ලා දුන්නේ. කොහොමද වැන්දබුවකට කියලා එළියගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දුන්නේ. ඉතින් දෙවියන් වහන්සේ හරි පුදුමාකාර විදිහට උන්වහන්සේ එලියව ශක්තිමත් කෙරුවා. එයාගේ ඇදහිල්ල පරීක්ෂණයට භාජනය කරනු ලැබුවා. ඒක තුලින් එලියව ශක්තිමත් කරනු ලැබුවා. මොකද ඒක කෙරුවේ දෙවියන් වහන්සේ හරි අසාමාන්‍ය වූ ආකාරයට ක්‍රියා කෙරුවා. අසාමාන්‍ය ආඥාවල් දුන්නා. එලියා ගාවට මේ ආහ ගාවට ගිහලා කතා කළා. ඊට පස්සේ ගිහලා හැංගෙන්න. ඊට පස්සේ අපි දකිනවා එලියා නැවතත් එතනින් අර කෙරිත් ඔය ගාවින් අරගෙන ගිහිල්ලා සරෆෙත් වලට ගෙනියනවා. අමුතු අසාමාන්‍ය ආඥාවල්. ඒ වගේම අසාමාන්‍ය උපකරණ උන්වහන්සේ පාවිච්චි කරුවා. කපුටුවෝ, ඒ වගේම අර වැන්දපු කාන්තාව දෙවියන් වහන්සේගේ මිනිස්යාගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න. ඒ තුල දෙවියන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. ඒ දෙවියන් වහන්සේමයි අද ඔබගේත් මගේත් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ මගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න. උන්වහන්සේ ඊයේත් අදත් සෑමදාම එක වගේ වෙනස් වෙන්නේ. එනිසා දෙවියන් වහන්සේගේ සෙනග හැටියට උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේගේ බලය සීමා රහිතව නිදහස් කරලා තිබෙනවා. අපි තමයි මේ බලය දවස ගානේ උන්වහන්සේගේ බලය දකිමින් මේ ගමනේ ඉදිරියට ආයතුව තිබෙන්නේ. හිතන්න බෑ කරදර තියෙනකොට, ප්‍රශ්න එනකොට, එතකොට ඒක ඔයාගේ මේ මොනවාද? ඔයා දේවදරුවෙක් නෙමෙයි, දේවදරුවෙක් නම් එහෙම වෙන්න බෑ. මේ ඒ වගේ කතානේ අද ගොඩක් කියන්නේ. නෑ අපිට බයිබලයේ කියලා දෙන්නේ ඇදහිල්ලේ ජීවිතයට කරදර තියෙනවා, ප්‍රශ්න තියෙනවා. දැන් එලියාගේ ජීවිතේ විශාල ඇදහිල්ලේ ජීවිතයක්. ගොඩක් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. යේසුස් වහන්සේගේ ජීවිතය හොඳම උදාහරණය. පාවුල් තුමාගේ ජීවිතය. ඒගොල්ලෝ හරිම ඇදහිල්ලේ සිටියා වූ මිනිස්සු. ඔයයි මම වගේද? හැබැයි ඒගොල්ලන්ගේ ජීවිතවල ගොඩාක් ස්වාමින් වහන්සේගේ ජීවිතේ වගේම ගොඩාක් ප්‍රශ්න කරදර ඒගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඔයා දන්නවද මොන කරදරයක් ආවත්, පීඩාවක් ආවත්, ව්‍යසනයක් ආවත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගව ආරක්ෂා කරන්න, උන්වහන්සේගේ සෙනගට විශාල අසීමිත කියාගන්න බැරි තරම් බලයක් උන්වහන්සේ නිදහස් කරලා තියෙනවා. ඒක උන්වහන්සේගේ විශ්වාසවන්තකමයි උන්වහන්සේව අදහන්නා වූ සෙනගට. ඉතින් මම විශ්වාස කරනවා ඔබ උන්වහන්සේව අදහනවා ඇති කියලා. අදහන්න නැති කෙනෙක් මේක අහගෙන ඉන්නවනම් මම යාඥා කරනවා අවසාන වෙන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ඔබගේ හදවත ස්පර්ශ කළා ඔබ හැරිලා උන්වහන්සේ වෙතට එයි කියලා. එදා දවසේ එලියා යාඥා කරපුවාම දෙවියන් වහන්සේ ඒ මිනිස්සුන්ගේ සිත් හරවා ගත්තා වගේ. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය දැන් අපි දකිනවා අද දවසෙත් මේ එලියාගේ යාඥාව ගැනයි අපි ඉගෙන ගන්න යන්නේ පළවෙනි රාජාවලියේ 18 වෙනි පරිච්ඡේදයේ. යාඥාව ගැන එලියා අපිට උපදෙස් දෙනවා. අපි යාඥා කරන්න ඕනේ හරි දෙවියන් වහන්සේට. අපි යාඥා කරන්න ඕනේ හරි කාරණාවල් ගැන. අපි යාඥා කරන්න ඕනේ හරි විදිහට කියන කාරණාවල් 3 ගැනයි මගේ අවධානය මේ උදෑසන ස්වල්ප වේලාවකට යොමු වෙන්නේ. එතකොට බලන්න දැන් ඊශ්‍රායලයේ මේ අඳුරු කාලය තුල ආහබ් සහ ජෙසබෙල් ඒගොල්ලෝ වෙන දෙවිවරු පස්සේ යද්දී දෙවියන් වහන්සේව අයින් කළා දාලා, සිස්ටම් එකෙන් අයින් කළා දාලා, දැන් අද දවසේ ලෝකේ වගේ නේද? දෙවියන් වහන්සේව ඉස්කෝලෙන් අයින් කළා දාලා, දේශයෙන් අයින් කළා දාලා, කිසිම දෙයක් දෙවියන් වහන්සේගේ නාමයෙන් කරන්න අවසර නැහැ. ඒ වගේ කාලයක ඔය මමයි දැන් ඉන්නේ. එතකොට දෙවියන් වහන්සේ ඔක්කොගෙම අයින් කළා තියෙන්නේ. දැන් මෙහෙම වුණාම දෙවියන් වහන්සේ කියනවා හොඳයි මම අයින් වෙන්න. උඹලා බලාගෙන ඉන්න උඹලාගේ වැඩ. මේ පේනව නේද දැන් මිනිසුන්ට වෙලා තියෙනා වූ ප්‍රශ්න. ඔයා දැක්ක නේද අර ගොඩක් රටවල් වල දැන් මිනිස්සු කොහොමද පාරවල් වලට බහැලා දන ගහලා දහස් ගණන් සෙනග එකට එකතු වෙලා යාඥා කරන්නේ. දෙවියන් වහන්සේව ආයෙ දිනවා පසුතැවිලි වෙනවා. ඉතින් කරදර එනකම් අපි ඉන්න ඕනේද මේක කරන්න? ඉතින් අපිට අද දවසේදී දෙවියන් වහන්සේ මතක් කරලා දෙන්නේ මේ
අවිශ්වාසවන්තකම නිසා මේ ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේගේ උදහස විනිශ්චය පැමිණුණා. එලියා ගිහිල්ලා කිව්වා මම කියනකම් වහින්නේ නැහැ. අවුරුදු 3මාරක් දැන් වැස්ස නැහැ. ආපහු අවුරුදු 3මාරකට පස්සේ එක රාජාවලිය 18 පළවෙනි පදේ කියනවා. දෙවියන් වහන්සේගේ වචනේ ආපහු ආව එලියා වෙතට. ඇවිල්ලා කිව්වා යන්න ගිහිල්ලා ආහබ් ඉදිරියේ පෙනී සිටින්න. මම වැස්ස නැවත දේශයට එවන්න යනවා කියලා දෙවියන් වහන්සේ එලියට කිව්වා. ඉතින් දැන් බලන්න පළවෙනි පරීක්ෂණය බාල් අසමත් වුණා. මොකද බාල් තමයි ශාස්ත්‍රීයත්වයේ දෙවියෝ හැටියට ඒගොල්ලෝ ඇදහැව්වේ. අෂේරා කියන්නේ බාල් කියන දෙවියන්ගේ යාළුවා වෙන්න ඇති. අෂේරා. ඒ ගෑනු දෙවි කෙනෙක්. ඉතින් මේ දෙදෙනාම අසමත් වුණා. මොකද මේගොල්ලෝ ශාස්ත්‍රීයත්වයේ සම්බන්ධව බොහොම පෙනී සිටියා වූ දෙවිවරු ඊශ්‍රායලයේ ආහබ් සහ ජෙසබෙල් මහා ඉහලින් අදහපු. ඉතින් අවුරුදු 3මාරක් වැස්ස නැහැ. මොන ශාස්ත්‍රීයත්වයක් ගැනද කතා කරන්නේ? ඒගොල්ලෝ ශාස්ත්‍රීයත්වයේ දෙවියෝ නම් ඒක වළක්වන්න බෑ. ඒකට ආපහු මේ දේවල් ආපහු හරි ගැස්සෙන්න බෑ. ඒගොල්ලන්ට එහෙම කෙනෙක් නැහැ. එහෙම දෙවිගොල්ලෝ නැහැ. දෙවිගොල්ලෝ කොහෙද එහෙම? බයිබලයේ කියනවා ඒගොල්ලෝ මැරිච්ච දෙවිගොල්ලෝ. ඒගොල්ලන්ව මිනිස්සු තමයි ආවතේව කරලා බලා ගන්න ඕනේ. ඒගොල්ලන්ට මිනිස්සුන්ට උදව් කරන්න බෑ. මිනිස්සුන්ගේ ආවතේව තුලින් තමයි උපස්ථාන තුලින් තමයි ඒගොල්ලෝ යැපෙන්නේ. ඒ මැරිච්ච දෙවිවරු, මැරිච්ච දර්ශන. ඒවට බෑ මිනිස්සුන්ට අද දවසේ උදව් කරන්න බෑ. මිනිස්සු මේව පස්සේ දුවනවා. අවුරුදු 3මාරක් වැස්ස නැහැ. 3මාරක් වැස්ස නැහැ. මට ආරංචිලා මේ ඒ පහුගිය දවස්වලදී අර රෝමේ යේසුස් වහන්සේගේ කුරුසිය කියලා ඒක මේ ප්‍රශ්න එනකොට ඒක එළියට ගත්තා කියලා. ඒක එළියට ගත්තාම එදා තමයිලු වැඩියම ඉතාලියේ මැරුණේ 900 ගාණක්. මේ පිස්සු විහිළු වැඩත් එක්ක අද දවසේ කිතු බැති ඔක්කොම නැති වෙලා ඉන්නේ, මුලා වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට වෙන දෙවිගොල්ලෝ නැති වුණාට ඒගොල්ලෝ වෙන දේවල් කරනවා ඒ වෙනුවට. වෙන දේවල්. වදන්නද මේ රූප නමස්කාරය කොච්චර දෙවනන්සේ ද්වේෂ කරනවද කිව්වොත් රූප නමස්කාරය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ස්ථානය ගන්නා ඕනෑම දෙයක්. ඒක වාගේ රස්සාව වෙන්න පුළුවන්, වාගේ පවුල වෙන්න පුළුවන්, වාගේ ළමයා වෙන්න පුළුවන්, වාගේ වස්තුව දෙවෙන්න පුළුවන්, වාගේ රූපේ වෙන්න පුළුවන්, ඕනෙම දෙයක්. දෙවියන් වහන්සේට ඉස්සරහා ඒකවා තබාගත්ත ගමන් දෙවියන් වහන්සේත් එක්කවා පොරටයි ඔය ඉන්නේ. දෙවියන් වහන්සේත් එක්ක පොරට ඉඳලා මිනිස්සු දිනලා නැහැ. අදත් නැහැ, හෙටත් නැහැ. ඒ නිසා අද අපි මේකෙන් ඉගෙන ගන්නවා පළවෙනි පරීක්ෂණය බාල් ෆේල්. දෙවැනි පරීක්ෂණයට එනවා. කාටද ගින්දර එවලා පූජාව පිළිගන්න පුළුවන්. දැන් දෙවියන් වහන්සේගේ අරමුණ මේකෙදී මිනිස්සුන්ගේ හදවත් මේ බෙදිලා ඉන්න මිනිස්සුන්ගේ හදවත් නැවත දෙවියන් වහන්සේ වෙතට ගේන්න. ඒක තමයි දෙවියන් වහන්සේගේ අරමුණ මේ කාරණාවේදී. අපි කියමු සුද්ධෝ ලියවිල්ල. එක රාජාවලිය 18:36 ඉඳලා 46 කියන තවද සවස යාගේ ඔප්පු කරන වේලාවේ එලියා අනාගත වක්තුතමේ ලං වී කතා කොට ආබ්‍රහම්ගේද ඊසක්ගේද ඊශ්‍රායල්ගේද දෙවියන් ස්වාමින් වහන්සේ ඔබ ඊශ්‍රායලී දෙවියන් වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්නට ලැබේවා. ස්වාමින් වහන්සේ මට උත්තර දුන මැනව. ස්වාමී ඔබ දෙවියන් වහන්සේ බවත් මේ සෙනගගේ සිත් නැවත හරවා ගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්න පිණිස මට උත්තර දුන මැනවයි කීවේය. එවිට ස්වාමින් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවක් දරත් ගලුත් දූලිත් දවා අගලේ වතුරත් වියලවා දැම්මේය. මුළු සෙනගේ දැක මූණින් වැටි ස්වාමින් වහන්සේම දෙවියන් වහන්සේ, ස්වාමින් වහන්සේම දෙවියන් වහන්සේ කීවෝය. එලියා උන්ට කතා කොට බාල්ගේ ප්‍රපීතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැලවියන්ට නොදී ඔවුන් අල්වා ගන්නයි කීවේය. ඔවුන් අල්වා ගත්තේ. එලියා ඔවුන් කිෂෝන් ඔය ළඟට ගෙන ගොස් එහිදී ඔවුන් මැරුවේය. එලියා ආහබ්ට කතා කොට හැරී ගොස් කන්න බොන්න මක් නිසාද මහත් වර්ෂ ශබ්දයක් තිබේයයි කීවේය. ආහබ් කන බොන පිණිස හැරී ගියේ. එලියා කර්මෙල් කන්ද මුදුන්ට නැගී බිම වැටි ධන දෙකට අතරේ මුහුණ තබාගෙන ඔබ ගොස් මුහුද දිස බලන්නේ තමාගේ වැඩකාරයාට කීවේය. ඔහු ගොස් බලා ඇවිත් කිසිවක් නැතයි කීවේය. නැවත සත්වරක් යන්නයි ඔහු කීවේය. සත්වෙනි වර ඔහු කතා කොට මිනිසෙකුගේ අතක් මෙන් කුඩා වලාකුලක් මුහුදෙන් නැගී එන්නේ කීවේය. ඔහුද වැස්ස ඔබ නොවලක්වන පිණිස ඔබගේ රථය සූදානම් කරගෙන ගිය මැනවයි කියා ඔබ ගොස් ආහබ්ට කියන්නේ කීවේය. ඉක්බිති මද වෙලාවකින් ආස වලාකුලින්ද සුළඟින්ද අඳුරුණේය. මහත් වැස්සක්ද විය. ආහබ් රථයට නැගී යෙස්රේල්ට ගියේය. ස්වාමින් වහන්සේගේ හස්තය එලියා කෙරේ පැමිණි නිසා ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්රේල්ට ඇතුල් වෙන තැන දක්වා දිව්වේය. ස්වාමින් වහන්සේ මේ වචනයට ආශිර්වාද කරන සේක්වා. දැන් දෙවැනි පරීක්ෂණය. කවුද ගින්දර එවලා පූජාව පිළිගන්න දෙවියෝ? ඒ දෙවියෝ තමයි සැබෑ දෙවියෝ.
ඒක තමයි එලියාගේ පණිවිඩය. එලියා මේක කිව්වම අරගොල්ලෝ ගොඩාක් බහුතරයක් නිසා 450 දෙනෙක් සහ අෂේරාගේ ප්‍රොපේතවරු 400 දෙනෙක් 850ක් ඔක්කොම මේගොල්ලොන් බහුතරයක් හින්දා මේගොල්ලෝ හිටියා ඒගොල්ලෝ තමයි හරි. ඒකට එලියා යෝජනා කරපුවම එන්න අපි පූජාවක් තියමු. ඕගොල්ලෝ පූජාවක් ඔප්පු කරන්න, මමත් පූජාවක් ඔප්පු කරන්න. හැබැයි ගින්දර යටින් දාන්න එපා. උඩින් ගින්දර ඇවිල්ලා පූජාව පිළිගන්න දෙවියෝ තමයි සැබෑ දෙවියන් වහන්සේ කියලා එලියා යෝජනා කරා. ඒකට ඔක්කොමලා කැමති වුණා. ඒකට කැමති වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ මේ අභියෝගයට ආවා. එලියාට සම්පූර්ණ සාතිකයක් තිබුණා. මේගොල්ලොන්ගේ දෙවිවරු ගමන් යන නිදියකට ඉන්න ඇහෙන්නේ නැති අර පල්ලෙහාට යනකොට විහිළු කරලා කියන එලියා වගේ. ඒ වගේ අය කියලා එලියට කිසිම සැකයක් තිබුණේ නැහැ ඒක ගැන. ඉතින් මිනිස්සු පස්සේ අපි දකිනවා ඒගොල්ලෝ පසුතැවිලි වුණා. ඒගොල්ලෝ කිව්වා දෙවියන් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේ කියලා. උන්වහන්සේ වදාගත්තා. ඒ පසුතැවිලි වල හැරුණම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මිනිස්සු වෙතට ආවා. ඉතින් අද අපි එලියාගේ ආඥාවෙන් ඉගෙන ගන්න යනවා. එලියත් ඔයයි මමයි වගේ මිනිස්සෙක්. අපි දකිනවා යාකොබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ ඉඳලා 18ට එක කියනවා එලියා ඔයයි මමයි වගේ මිනිස්සෙක්. ඒක නිසා එලියා යාඥා කරපුවම දෙවියන් වහන්සේගේ වෙතින් අහසින් ගිනි ඇවිල්ලා මේ පූජාව පිළිගත්තා කියලා කියනවා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය තුල යාකොබ් පොතේ එලියාව යාඥාවේ මිනිසෙක් හැටියට තමයි ඉදිරිපත් කරන්නේ. එලියාව යාඥාවේ මිනිසෙක් හැටියට ඉදිරිපත් කළා අපිට කියනවා ඒ වගේ ආදර්ශයක් ඔබත් අනුගමනය කරන්න කියලා. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. ඔබ ඔබගේ යාඥා ජීවිතය අසමත් වෙලා තියෙනවද? අපිට එහෙනම් අද මම හිතන්නේ මේ කරන අධ්‍යයනය තුළ හරි දෙවියන්ට හරි විදියට හරි දේවල් ගැන යාඥා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් වෙයි. මම විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබට මේ වචනය තුල ආශිර්වාද කරයි කියලා. පළවෙනි කාරණාව. එලියා යාඥා කෙරුවා හරි දෙවියන් වහන්සේට. යාඥා කෙරුවේ බොහෝම යටහත් පහත්කම නිහතමානීකම ඇතුව. නිවැරදි දෙවියන් වහන්සේට ගෞරවනීය යටහත් බවින් එලියා යාඥා කෙරුවා. අපිත් යාඥා කරනකොට නිවැරදි දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕනේ ගෞරවනීය ලෙස සහ යටහත් බවින්. 36 කියන මුල් කොටසේ තවද සවස යාගේ ඔප්පු කරන වේලාවේ එලියා අනාගත වතුතේ ලංකොට අබ්‍රහම්ගේද ඊසක්ගේද ඊශ්‍රායල්ගේද දෙවියන් ස්වාමින් වහන්සේ ඔබ ඊශ්‍රායල් දෙවියන් වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මේ දේ කලේ ඔබේ වචනේ ලෙස බවද දැනගන්න ලැබේවා. ඊට පස්සේ 42 කියනවා එලියා කර්මෙල් කන්ද මුදුනට නැගී බිම වැටි ධන දෙකට අතරේ මුහුණ තබාගෙන යාඥාවේ හිටියා කියලා. මේ පදවල අපිට මතක් කරලා දෙන්නේ මේ එලියා ආමන්ත්‍රණය කරන්නේ ලියවිල්ලේ ප්‍රකාර සැබෑ වූ දෙවියන් වහන්සේටයි. හරි වූ නිවැරදි වූ දෙවියන් වහන්සේටයි. ලියවිල්ලේ සැබෑ දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කරන්න කියලායි අපිට උගන්වන්නේ. ඔබ සමගේ දෙවියන්ගේ නාමය කියා යාඥා කරන්න. මමත් ස්වාමීන් වහන්සේගේ නාමය කියා යාඥා කරන්න. එවිට ගිනියවීමෙන් උත්තර දෙන දෙවියන් වහන්සේම දෙවියන් වහන්සේ වනසේක්වයි කීවේය. මුළු සෙනග උත්තර දෙමින් ඒකීම යහපතයි කීවෝය. බලන්න. මේ පරණ ගිවිසුමේ ඇත්තටම මොකක්ද මේ දෙවියන් වහන්සේ වෙතට එළඹෙන්න තිබුණේ? හේබ්‍රේ පොතේ 10:1 ඉඳලා 4ට ඔයාලට කියවන්න පුළුවන්. ඒකේ අපිට දෙන අනුශාසනාව මොකක්ද කියලා ඒගොල්ලෝ ගොන්නුන්ව එළුවන්ව ගෙනල්ලා ඒ ලේ වගුරු වල තමයි පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ වෙතට එන්න මාර්ගය ඒගොල්ලෝ හදාගත්තේ. ඒක තුල එලියා මේ සෙනගට මතක් කරලා දෙනවා දෙවියන් වහන්සේ ඉස්සර ඉඳලම විශ්වාසවන්ත දෙවි කෙනෙක් කියලා. ඒකයි එලියා මේ ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකොබ්ගේ ගිවිසුමේ දෙවියන් වහන්සේ කියලා කතා කරන්නේ. අද දවසේ අපි ළඟා වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් උන්වහන්සේගේ සෙනග සමග අලුත් ගිවිසුමක් ඇති කරගත්ත දෙවියන් වහන්සේටයි වෙතටයි. ඒකයි එපිස 3:12 අපිට කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ ඇදහිල්ල කන්නකොටගෙන නිර්භීතකමත් සැක නැතුව ලං වෙන්නට පුළුවන්කමත් උන්වහන්සේ තුල අපිට තිබෙනවා කියලා. හෙබ්‍රේව 10:19 ඉඳලා 22ට කියන එබැවින් සහෝදරවරුනි යේසුස් වහන්සේ ස්වකීය මාංශය නැමැති තිරය මැදින් අප උදෙසා කැප කළා වූ මාර්ගය වන අලුත් ජීවමාන මාර්ගයකින් උන්වහන්සේගේ ලේ කන්නකොටගෙන සුද්ධස්ථානයේ ඇතුල් වීමට අපට නිදාස්කම තිබෙන බැවින්ද දෙවියන් වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම් පූජකයෙක් සිටින බැවින්ද නපුරු හද සාක්ෂියකින් පිරිසිදු වීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ අපේ ශරීර පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ සැබෑ වූ සිතක් ඇතු ඇදහිීමේ නිසක කමින් ළඟා වෙමු කියලා. බලන්න
අපි අද දවසේ එළඹෙන්නේ අලුත් ගිවිසුමේ යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ හරහා තමයි මේ දෙවියන් වහන්සේ වෙතට අපි ළඟා වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න. අපි උන්වහන්සේගේ අතීතයේ අපේ ජීවිතවලට දීලා තිබෙනා වූ සියලු ආශිර්වාද සහ විශ්වාසවන්තකම ගැන අපි ස්තුති දෙමින් අපි දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙමු. බොරු දෙවිවරුන්ට, මැරිච්ච දෙවිවරුන්ට, ඵල රහිත කිසිම ප්‍රයෝජනයක් ඇතිගේ ගේන්න බැරි දර්ශනවලට මිනිස්සු අද්දාසේ මුලා වෙලා ඒව තුල හිර වෙලා ඉන්නවා. ඒ වගේ දේවල් වලට කරන සෑම යාඥාවක්ම, සෑම කන්නලව්වක්ම අපතේ යනවා. අහන්න කෙනෙක් නැහැ. ඒව අහන්න කෙනෙක් නැහැ. බොරු දෙවියන්ට කරන කන්නලව් අහන්න කෙනෙක් නැහැ. 26 කියන ඔහු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙලකට උදේපට නිර්මුදුන් වේලා දක්වා බාල්ගේ නාමයෙන් යාඥා කරමින් අහෝ බාල් අපට උත්තර දුන්න මැනවයි කිව්වේ. නමුත් කිසි හඬක් උත්තර දුන් කිසිවකත් නොවිය. ඔහු සාදා තිබුණු පූජාසනේ වටේට නට ඇවිද්දෝය. 29 කියන ඉරමුදුන් වේලාව පසු වී සවස යාගේ ඔප්පු කරන වේලාව දක්වා ඔහු ධර්ම වාක්‍ය දෙසුවේ. නමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවිය කියලා. එහෙම කෙනෙක් නැහැ. ඒකයි එලියා විහිළු කළා කියන්නේ. එයා ගමනක් යනවා ඇති. යාට නිින්ද ගිහිල්ලා ඇති. යා දෙවියෝ ඉඳ එයා කල්පනා කර ඉන්නවා ඇති. තව හයියෙන් කෑ ගහපල්ලා කියලා කිව්වා. විහිළු කරනවා එලියා. හැබැයි ඔයා දන්නවද මේකෙදී අපිට කියන්න ඕනේ මේ බොරු දෙවිගොල්ලන්ට අපිට ඇහෙන ඕන තරම් වටා පිට වෙන්නේ හැම දවසේදීම සද්ද කෑ ගැහිලි ඕන තරම් තියෙනවා. ගස් වටේ දුවනවා, ගස් වලට ඒවා වක් කරනවා, මේවා වක් කරනවා ගස් වලට. අහන්න කෙනෙක් නැහැ. එහෙම උත්තර දෙන්න කෙනෙක් නැහැ. උත්තර දෙන්නේ එක දෙවියන් වහන්සේ. ඒ බයිබලයේ ප්‍රකාශිත සර්ව බලධාරී වූ, සර්වඥ, සර්ව වාසී වූ එකම දෙවියන් වහන්සේ. යේසුස් ස්වාමීන් වහන්සේ තුලින් ප්‍රකාශ වුණු එකම දෙවියන් වහන්සේ පමණයි. වෙන කෙනෙක් නැහැ. ඒ නිසා මේ බොරුවෙන් අපේ මිනිසුන්ව නිදහස් කරගන්න අපි ආඥා කරන්න. අපේ ජීවිත දෙවියන් වහන්සේ ඉදිරියේ හරියට ජීවත් වෙලා සාක්ෂියක් වෙන්න. මොකද ඔක්කොම බොරු දෙවිවරුන්ගෙත් කරන කන්නලව අපරාධේ. ඒව අහන්න කෙනෙක් නැහැ. අනිත් එක දෙවෙනි කාරණේ අපිට ඒකේ මතක් කරලා දෙන්නේ අපි හරි දෙවියන්ට වඳිනකොට, නමස්කාර කරනකොට අපි බයිබලයේ සැබෑ වූ දෙවියන් වහන්සේ වෙතට එන්න ඕනේ. අපි දෙවනුව අපි යටහත් පහත් සේවකයෙකු ලෙස දෙවිඳුන් වෙතට එන්න ඕනේ. ඒ වගේ මිනිස්සෙක් තමයි නිවැරදි මිනිස්සෙක් වෙන්නේ. නිවැරදි මිනිස්සයා නිවැරදි වූ දෙවියන් වහන්සේ වෙතට නිවැරදි මිනිස්සයා එනකොට එයාගේ කන්නලව් අහන්න මේ දෙවියන් වහන්සේ සූදානම්. බලන්න රාජාවලි 18:36 කියන තව සවස් යාගේ ඔප්පු කරන වේලාවේ එලියා අනාගත වක්තෘතේ මේ ලං වී කතා කොට අබ්‍රහම්ගේද ඉසක්ගේද ඊශ්‍රායල්ගේ දෙවියන් ස්වාමින් වහන්සේ ඔබ ඊශ්‍රායල් දෙවියන් වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචන ලෙස බවද අද දැනගන්නට ලැබේවා. එලියා ඇත්තටම දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් පහත්ව හිටපු විශ්වාසවන්ත සේවකයෙක්. ධර්මිෂ්ඨ මිනිසෙක්. යාකෝබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ අපිට කියනවා එලියා ධර්මිෂ්ඨ මිනිසෙක් කියලා. එබැවින් ඔබ සමග වර්ධ කියන්නේ ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කඳලව කනකොට මහල් දේ සිද්ධ වෙනවා. එලියා ධර්මිෂ්ඨ මිනිසෙක් කියලා 16 වෙනි 17 වෙනි 18 වෙනි පදවලට යනකොට අපිට කියනවා. ඉතින් ඒක නිසා මේ එලියා බලන්න හැම වෙලාවෙදීම ධර්මිෂ්ඨ මිනිසෙක් හැටියට දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න උන්වහන්සේ කිව්ව දේ කරන්න එයා කැප වෙලා හිටියා. අපි දකින 17 පළවෙනි පදය, 17 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ 8 වෙනි පදයේ 18 පළවෙනි පදයේ 36 වෙනි පදයේ එලියා හැම වෙලාවෙදීම සූදානම් හිටියා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඔබ සූදානම් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. එලියා ස්වාමීන් වහන්සේගේ විශ්වාසවන්ත දාසෙක් හැටියට හැම වෙලාවෙදීම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න එයා කැප වෙලා බාර වෙලා හිටියා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපිට මේකෙන් වඩා පැහැදිලි පින්තූරයක් පෙන්නනවා. යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ යසාය 53 පිලිපි 2:5 ඉඳලා 11 හේබ්‍රේව 5:7 කොහොමද දෙවි පියාණන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ බොහෝ දුක් විඳින්න වේදනා විඳින්න දෙවියන් වහන්සේගේ කැමැත්ත කළේ කියලා. ඔබ සැබෑ වූ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෙක්ද? ඔබ සැබෑ වූ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෙක් නම් ඔබ උන්වහන්සේගේ ආඥා පිළිපදින කෙනෙක්. යේසුස් වහන්සේ කියනවා යෝහන් 14:15 වෙනි පදේ. ඒකේ උන්වහන්සේ කියනවා ඔබ සැම මට ප්‍රේම කරනවා මාගේ ආඥා ආරක්ෂා කරන්න කියලා. ඔබ දෙවියන් වහන්සේගේ සැබෑ මිනිසෙක්ද? සැබෑ දාසයෙක්ද? සැබෑ දාසියක්ද? එහෙනම් උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න ඕනේ. උන්වහන්සේ හැසිරුණක් මෙන්න හැසිරෙන්න ඕනේ.
උන්වහන්සේගේ සැබෑ දාසයෝ බොරුව කරගෙන මිනිසුන්ව වංචා කරගෙන රවට්ටගෙන ඉන්නා වූ සැබෑ දාසයෝ කියලා කියා ගන්නා වූ අයගෙන් පිරිච්ච සභාවක අය මම අද ඉන්නේ. එනිසා ඔබම විමසලා බලන්න මේ වචන ඇහෙනකොට. ඔබ ඕන වෙලාවක දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න කැමතිද කියලා. එහෙමනම් ඔබ සැබවින්ම උන්වහන්සේගේ ආඥා රකින්න කෙනෙක් හැටියට උන්වහන්සේට ප්‍රේම කරන කෙනෙක්. එහෙනම් උන්වහන්සේගේ දාසෙක් ඔබ නැත්නම් දාසියක්. දෙවියන් වහන්සේ නපුරු දුෂ්ට මිනිසුන්ගේ ආඥාවල් අහන්නේ. දෙවියන් වහන්සේ වහන්නේ. ගීතාවලි 66:18 අපිට මතක් කරලා දෙනවා. යාකෝබ 4:3, 1 පේදුරු 3:7, යෙසාය 59:2 මොනවාද මේ විලාප ගීපතේ 4:42 ඉඳලා 48, යොහන් 15:7 අපිට මතක් කරන දෙවියන් වහන්සේ අහන්නේ ධර්මිෂ්ඨයාගේ ආඥාව. දෙවියන් වහන්සේ නපුරු කරන්නන්ගේ ආඥාව අහන්නේ නැහැ. ගීතාවලිය 66:18 කියනවා අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතේ ඇතනම් ස්වාමීන් වහන්සේ මාගේ බස් නාසලසේක. දාවිද් කියන්නේ. යාකෝබ 4:3 කියනවා ඔබ සැම ඉල්ලන නමුත් ඔබ සැමගේ තෘෂ්ණා ගන්න වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ඒවා ලැබෙන්නේ නැහැ කියලා. 1 පේදුරු 3:7 පුරුෂයන්ට කියනවා පුරුෂයනි ඔබ සමගේ ආඥාවට බාධා නොපැමිණෙන පිණිස වඩා දුර්වල භාජනීය භාර්යාවන් සමග දැනගැන්මේ හැටියට වාසය කරමින් ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමකාරියන්ද බැවින් ඔවුන්ට ගෞරවය දෙන්න කියලා. යෙසාය 59:2 කියන නමුත් ඔබ සමගේ අපරාධම ඔබ සැම සහ දෙවියන් වහන්සේ අතරේ වෙන්වීමක් කළා තියෙනවා. උන්වහන්සේ නොවසන ලෙස ඔබ සමගේ පාපයේද උන්වහන්සේගේ මුහුණ ඔබ සමගින් සැඟවිලා තියෙනවා කියලා. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය බලන්න අපිට ස්වාමින් වහන්සේගේ වචනේ මතක් කරලා දෙන්නේ උන්වහන්සේ දුෂ්ට නපුරු මිනිසුන්ගේ යාඥාවල් අහන්නේ නැහැ. එනිසා ඔබ හරි මිනිසෙක් හැටියට උන්වහන්සේ වෙතට ඔබගේ කන්නලව් ඔප්පු කරන්න. එනකොට යේසුස් වහන්සේ කිව්වේ පූජාවක් මට ඔප්පු කරන්න එනකොට ඔබගේ සහෝදරයට විරුද්ධ වූ දෙයක් ඔබගේ සිතේ තියෙනවා නම් ගිහිල්ලා එයත් එක්ක සමගි වෙලා ඇවිල්ලා මට ඕක ඔප්පු කරන්න නැත්නම් ගේන්න පවෝ කියලා. හරි වැදගත්. ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට සිහිපත් කරලා දෙන්නේ මේ උදෑසන. දෙවියන් වහන්සේ නපුරන්ගේ දුෂ්ටයන්ගේ වංචාකාරයන්ගේ හඬට ඇහුම්කන් දෙන දෙවි කෙනෙක් නෙමෙයි. හඬට ඇහුම්කන් දුන්නොත් ඒ ඇහුම්කන් දෙන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි යක්ෂයයි. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය උන්වහන්සේගේ අභිමුඛයට අපි එනකොට අපි එන්න ඕනේ ගෞරවයෙන්. ඊටාත්ම ගෞරවයෙන්. දැන් ඔබ ගෙදර ඉඳගෙන දෙවියන් වහන්සේගේ වචනේ අහලා සුද්ධෝ මේසෙට පංගුකාරී වුණත් ඔබ ගෙදර ඉඳගෙන එන්න එපා නයිටි ඇඳගෙන සරම ඇඳගෙන මේකට පංගුකාරයෙක් වෙන්න. ඔබ සභාවට එන විදිහටම ඔබගේ පිරිසිදු කමෙන් ඔබගේ ගෞරවනීය ලෙස ඔබගේ ඇඳුම් පැළඳුම් සකස් කරගෙන ඇවිල්ලා ඉඳගෙන ළමයිත් එක්ක පවුලත් එක්ක එහෙමද ඔබ මෙච්චර කල් කරේ නැත්තම් ඇඳෙන් බෑපු ගමන් නයිටි පිටුනුයි සරම පිටින් ඇවිල්ලා ඉඳගත්තාද? එතන හරියට සූදානම් වෙලා පිළිවෙලට සූදානම් වෙලා ඇවිල්ලා ඉඳගෙන මේකට සහභාගී වෙන්න. දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න ගෞරවයෙන්. මොකද අපි මේ සභාවක් හැටියට ඔබගේ ගෙදර උනත් රැස් වෙන්නේ. ඉතින් නිවැරදි ආකල්පයක් මේක තියාගන්න. නිවැරදි ආකල්පයක් තියාගන්න. බලන්න එලියා යාඥා කරනකොට අපිට 18:42 වෙනි පදයේ කියනවා එලියා කර්මෙල් කන්ද මුදුන නැගී බිම වැටි ධන දෙකට අතරේ මුහුණ තබාගෙන යාඥා කෙරුවා කියලා. ඉතින් ඒක නිසා මේක අපිට හරි වැදගත්. යාකෝබ 4:6 සහ 10 කියන නමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඒ නිසා දෙවියන් වහන්සේ උඩඟුවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක එළියවිල්ල කියන්නේ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහත් වෙන්න. එවිට උන්වහන්සේ ඔබ සැම උසස් කරනසේක. 1 පේදුරු 5:6-7 කියන එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී ඔබ සැම උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න උන්වහන්සේ ඔබ සැම ගැන සලකන බැවින් ඔබ සැමගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න කියලා. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්න හරි ආකල්පයක් එක්ක ගෞරවයෙන් එන්න. එලියා ආවා බිම වැටුණා. එලියා 42 වෙනි පදයේ කිව්වා වගේ. අපි දෙවියන් වහන්සේට යාඥා කරනකොට ඔබ දෙවියන් වහන්සේට යාඥා කරනකොට ඔබ යාඥා කරන්නේ යටහත් පහත් නිහතමානී ඒ බයක් ඇතිවද? යහපත් පහත් බියකින් යාඥා කරන කෙනෙක්ද ඔබ?
හිතෝපදේශයේ 7 යසාය 6 ලූකාට 18 13 හිතෝපදේශයේ 7 කියන ස්වාමීන් වහන්සේ කෙරෙහි බයවීම දැනගැන්මේ පටන් ගැනීම අඥානිය ප්‍රඥාවද ගුරුකමද හෙලා දකි. යසාය 6 කියන එවිට මම කතා කොට අහෝ මට දුක් වේ. මක් නිසාද මට විනාශය වේ. කුමක්ෙන්ද අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු සිටිනා වූ අපවිත්‍ර තොල් ඇති සෙනගක් අතරේ වසන්නා වූ මම සේනාවල ස්වාමී රජුරුවන් වහන්සේ මගේ ඇස් වලින් දුටුවේ මි කීමි. ලූක් 18:13 සුංගමාය කරන දුරින් සිට ස්වර්ගයේ දෙසට ඇස් ඔසවා බලන්ටත් නොසිතා. තමාගේ ලපැත්තට ගසා ගනිමින් දෙවියන් වහන්සේ පව්කාරයෙකු වූ මට කරුණා කළ මැනවයි කිව්වේ. පරිසියා ඉඳගෙන යාගේ උජාරුව කියවනකොට සුංගමාය කරන්න නැගිටලා පපුවට ගහගෙන කිව්වා. ඉහළ බැලුවේවත් නැහැ කියලා බයිබලයේ කියන්නේ බිම බලාගෙන කිව්වානේ ස්වාමිනේ පව්කාරව මට කරුණා කරන්න කියලා. මොකද්ද ඔබගේ එළඹීම? මොන ආකාරද ඔබගේ එළඹීම? ගෞරවනීය එළඹීමක්ද ඔබට තිබෙන දෙවියන් වහන්සේ වෙතට? ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය. අපි කොහොමද මේ දෙවියන් වෙතට අපේ ළඟාවීමේදී පොදු යාඥාවල් සහ පුද්ගලික යාඥාවල් වල වෙනසක් තියනවද? මම හිතන්නේ නිතරම අපේ සභාවට කියලා දීලා තියෙනවා ප්‍රසිද්ධ යාඥාවල් පොදු යාඥාවල් හැම වෙලාවෙදීම කෙටි වෙන්න ඕනේ කියලා. ඒක ඉගෙනගෙන තියෙන්නේ මම මේ එලියාගේ යාඥාවෙන්. එලියා පද දෙකයි 36 37යි 38යි ඒ පද දෙකේ තමයි එලියා යාඥා කරන්නේ. ඒ යාඥාවට පස්සේ තමයි අර මිනිස්සු බාල්ගේ ප්‍රොපේතවරු උදේ ඉඳලා රැ වෙනකන් කෑ ගහලා උත්තරයක් දෙන්න කවුරුත් හිටියේ නැහැ. නමුත් එලියා මේ පද දෙක කිව්වම ගින්දරාව ඇවිල්ලා එලියා කරන්නේ ඉස්සෙල්ලාම පූජාසනේ අලුත් වැඩියා කරන ඉස්සෙල්ල දෙවියන් වහන්සේ මිනිස්සුත් එක්ක මුණ ගැසුනේ පූජාසනේ මත. ඒ පූජාසනේ තමයි අද ඔබගේ හදවත. එනිසා ඔබ ඒක පවිත්‍රව සුද්ධ දෙවියන් වහන්සේ ඉදිරියේහි පව් කියා දීලා දෙවියන් වහන්සේගේ ඉදිරියේ පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ නපුර අයින් කරගෙන හරි විදියට දෙවියන් වහන්සේ වෙතට එළඹෙන්න එනවා නම් විතරයි දෙවියන් වහන්සේ ඔබගේ ආඥාව අහන්නේ. නැත්නම් දෙවියන් වහන්සේ ඔබගේ ආඥාව අහන්නේ නැහැ. රැවටෙන්න එපා. මොකද මේ දෙවියන් වහන්සේ එදත් එමයයි අදත් එමයයි. වෙනස් නැහැ. එලියා කර්මෙල් කන්ද මුදුන්ට නැගලා බිම වැටලා දන දෙකට අතරේ මුහුණ තබාගෙන තමයි ආඥා කෙරුවේ කියලා අපිට කියනවා ඒකේ. ඉතින් අපි දකිනවා මේ එලියාගේ පොදු ආඥාව හරි කෙටි වුණා. හැබැයි යාගේ පුජ්‍යලික ජීවිතයේ ආඥාව බරපතල විදියට දීර්ඝව තියෙන්නේ නැති. බයිබලයේ අපිට කියන යේසුස් කිව්වා නේද 6 වෙනි පරිච්ඡේදයේ මත සුභාරංචිය ඔබ යාඥා කරන්න යනකොට ඇතුළු ගෙට වැදිලා නේද? තවද 6 වෙනි පරිච්ඡේදයේ 5 ඉඳලා තවද ඔබ සම යාඥා කරන කල්ලි වංචාකාරයන් කරන්නක් මෙන් නොකරන්න. මක් නිසාද මිනිසයන්ට පෙනෙන පිණිස ඔහු සිනගෝ වලට මන්සන්දි වලට සිටගෙන යාඥා කිරීම සතුටු වෙති. සැබෑවක් නුඹට කියමි. ඔවුන්ගේ විපාකය උන්ට ලැබී තිබේ. නමුත් ඔබ යාඥා කරන කල්හි ඔබ ගෙට වැද දොරවස රහසිගතව වසන ඔබේ පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රහසින් දකින්න ඔබේ පියාණන් වහන්සේ ඔබ සැමට විපාක දෙනසේක. තවද යාඥා කිරීමේදී අන්න ජාතින් මේ නිරර්ථක වූ වචන කියාගෙන යන්න එපා. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නේ ඇසිතටි බැවින් ඔවුන්ට සමාන නොවන්න. මක් නිසාද ඔබ සැමගේ පියාණන් වහන්සේගෙන් ඔබ සැම යමක් ඉල්ලන්නට පළමුවෙන් ඔබ සැමට උවමනා දේ කුමක්ද උන්වහන්සේ දන්නාසේක. යාඥා කරන්න. ඔබගේ පුජ්‍යලික යාඥා ජීවිතය දීර්ඝ කරගන්න. ඔයාලට ඕනේ විදිහට ඒක කරන්න පුළුවන් නේ. තනියම කරනකොට. ඒ නිසා ප්‍රසිද්ධ යාඥාවල් කෙටි කරන්න, පුජ්‍යලික යාඥාව දීර්ඝ කරන්න. ප්‍රසිද්ධ යාඥාව කෙටියෙන් පොයින්ට් එකට කරන්න පුළුවන් වෙන්නේ පුජ්‍යලික යාඥාව ශක්තිමත් දීර්ඝව කරන පුජ්‍යලයකට පමණයි. නැත්තම් දේශනාකාරය 5:2 කියන ඔබේ මුඛේ නික්මන් කාරණෝ වෙන්න ඔබේ සිත දෙවියන්න්සේ ඉදිරියේ කාරණයක් නිකුත් කරන්න ඉක්මන් නොවේවා. මක් නිසා දෙවියන්න්සේ ස්වර්ගයේ ඔබ පොළොවේ ඒ නිසා ඔබගේ වචන ස්වල්ප වේවා. පුජ්‍යලික යාඥාවේදී ඔබ ඕනේ තරම් වෙලා අරගන්න. ප්‍රසිද්ධ යාඥාවට එනකොට ඔබ ඒකට තියෙන්න ඕනේ. මේ මිනිසුන් ඔක්කොම අල්ලව එකතු කරගෙන දෙවියන් වහන්සේ වෙතට ඒ කාරණයක් ඔසවන්න කෙටි යාඥාවල්. ඔබගේ පවුලේ යාඥාවල් වල තියෙන්නේ හුඟක් ළමයි යාඥා කරනවා. ළමයි කැමති නැහැ ගොඩාක් මේ රට වටේ යනවට ලෝකේ වටේ යනවට. ළමයි කැමති ඒ වෙලාවට යාඥා කරුවා. ස්වාමීන් වහන්සේට ස්තුති දුන්නා. එකිනෙකා ගැන යාඥාවක් කරුවා ඉවර කරන්න. ඉතින් ඒක නිසා මේකේ අන්නේ හොඳ නීති අපේ ජීවිතයට යාඥාව සම්බන්ධව ඇතුල් කරගන්න එක හොඳයි. එලියාට ඕනේ වුණා වැස්ස නැවත පොළොවට ගෙන්න. එලියා එතකොට දෙවියන් වහන්සේ ඉදිරියේ බොහෝම ගෞරවයෙන් යටහත්ව එලියා ගිහිල්ලා යාඥා කරුවා කකුල් දෙක අස්සේ මුහුණ ගහගෙන කියලා බයිබලයේ කියනවා. ඒ වගේම එලියාගේ ප්‍රසිද්ධ යාඥාවල් හරි කෙටි වුණා. මොකද එයාගේ ප්‍රසිද්ධ යාඥාවල් කෙටියෙන් කරන්නේ එයාගේ පුජ්‍යලික යාඥාව දීර්ඝව කරපු මිනිසෙක් හැටියට අපි
එලියාව දකින්න. මොකද එලියා ගැන බයිබලයේ කතා කරන්නේ යාඥාවේ මිනිස්සෙක් හැටියට. අනිත් කාරණේ තමයි මම කැමතිව කියන්නේ මේ අපි නිවැරදි දේ ගැන යාඥා කරන්න ඕනේ. දැන් නිවැරදි දෙවිඳුන්ට අපි යාඥා කරන්න ඕනේ. නිවැරදි දෙවිඳුන්ට අපි යාඥා කරන්න ඕනේ කොහොමද? බයිබලයට අනුව අපි දෙවියන් වහන්සේගේ ඉදිරියට යටහත් පහත් මිනිස්සු හැටියට එමින් අපි උන්වහන්සේගේ ඉදිරියට ගෞරවයෙන් පැමිණෙමින් සහ අපේ පුද්ගලික සහ පොදු යාඥාවල් මොනවද කියන එක තේරුම් අරගෙන එමින් නිවැරදි දේ ගැන යාඥා කිරීම ඉතා වැදගත්. නිවැරදි දේ ගැන යාඥා කරන්න වැදගත්ම දේ ගැන යාඥා කරන්න. දැන් බලන්න 36 පදවල කියන තවද සවසයාගේ ඔප්පු කරන වෙලාවේ එලියා නගරට මේ ලංවි කතා කොට ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඊශ්‍රායල්ගේ දෙවියන් ස්වාමීන් වහන්සේ ඔබ ඊශ්‍රායලී දෙවියන් වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද දැනගන්නට ලැබේවා. ස්වාමීන් වහන්සේ මට උත්තර දුන්න මැනව ස්වාමී ඔබ දෙවියන් වහන්සේ බවත් මේ සෙනගගේ සිත් නැවත හරවා ගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුන්න මැනවයි කීවයි. බලන්න දෙවියන් වහන්සේගේ එලිදරව් වුණා වූ කැමැත්තට අනුකූලවයි එලියා යාඥා කරන්න. අපි යාඥා කරන්න ඕනේ අත්‍යවශ්‍යම වැදගත්ම දේවල් වලටයි. අපි යාඥා කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ එලිදරව් වෙලා තිබෙන්නා වූ කැමැත්තට අනුකූලවයි. ඉතින් බයිබලයේ අපිට 1 යොහන් 5:14 කියනවා උන්වහන්සේගේ කැමැත්තට අනුව අපි දෙයක් ඉල්ලුවොත් ඒක උන්වහන්සේ අපිට දෙනවා කියලා. දැන් මේ එලියාගේ යාඥාවේදී අපි දකින්නේ ඇත්තටම එලියා මේ දෙවියන් වහන්සේගේ වචනය තුල එයාගේ යාඥාව කරනකොට එයා දැනගත්තා දෙවියන් වහන්සේ වෙලා තියෙන පොරොන්දු ඉෂ්ට කරනවා කියලා. බයිබලයේ කියනවා ඔබ පසුතැවිලි වෙලා ඔබ දෙවියන් වහන්සේ වෙතට උන්වහන්සේගේ වචනේ ප්‍රකාර උන්වහන්සේ වෙතට આવොත් 8 වෙනි පරිච්ඡේදයේ 35 36 පදවල අපිට ස්වාමීන් වහන්සේගේ ලියවිල්ලේ මතක් කරලා දෙනවා 1 රාජාවලිය 8:35-36යි ඔවුන් ඔබට විරුද්ධව පව් කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට ඔබ මෙසේ ඔවුන්ට දඬුවම් කරන බැවින් ඔවුන් මේ ස්ථානයේ දෙසට හැරී යාඥා කොට ඔබගේ නාමය ප්‍රකාශ කර තමුන්ගේ පාපය අතහැරියොත් ඔබ ස්වර්ගයේ සිට ආසා ඔවුන් විසින් යා යුතු යහපත් මාර්ගය උන්ට පෙන්වා දුන් කල ඔබගේ මෙහෙකරුවන්ගේත් ඔබගේ සෙනග වූ ඊශ්‍රායල්ගේ පාපයට කමාවී උරුමයක් කොට ඔබගේ සෙනගට ඔබ දී තිබෙන ඔබගේ දේශයට වර්ෂාව දුන්න මැනව. දැක්කද මෙන් එලියා දැනගෙන හිටියා. මිනිස්සු හරියට පසුතැවිලි වෙලා හැරිලා ඇවිල්ලා කන්නලා කළොත් දෙවිඳුන් උත්තර දෙනවා කියලා. මේ එලියා ඒතකොට යාඥා කරන්නේ දෙවියන් වහන්සේගේ එලිදරවටද. ද්විතීය කතාවේ 11:17 වෙනි පදේ ගොඩාක් පස්සේ අපිට මතක් කරලා දීලා තියෙනවා. එසේ කළොත් ස්වාමීන් වහන්සේගේ උදහස ඔබ සැමට විරුද්ධව ඇවිල්ලා වැසි නොවසින ලෙස භූමියේ අස්වැන්න හට නොගන්නා ලෙස උන්වහන්සේ අහස පියවා ඇත. ඔබ සැමද ස්වාමීන් වහන්සේ ඔබ සැමට දෙන්නා වූ හොඳ දේශය මතුපිටින් ඉක්මනින් නැති වී යනවා ඇත. දැන් එලියා මේවා දැනගෙන හිටියා මේ යාඥාව කරනකොට. එලියා දැනගෙන හිටියා. එතකොට දෙවියන් වහන්සේ අධිභෞතික ලෙස මේ දේවල් මතක් කරලා දුන්න එලියට යාඥාවට එනකොට දෙවියන් වහන්සේ වැස්සේ වන්න ඉස්සල්ලා. මොකද 18:1 අපි කියනවා යන්න ගිහලා පෙනී සිටින මම වැස්සේ වණ්ඩා යන්නේ කියලා. එලියාගේ යාඥාව වුණේ දෙවියන් වහන්සේගේ වචනේ සඵල වීම පිණිසයි. ඔබගේ යාඥාව ඔබගේ දේවල් සඵල වීම පිණිසද? ඒකනේ අද දවසේ ගොඩක් ඉගැන්වීම් තියෙන්නේ නේ. තමුන්ගේ දේවල් සඵල වෙන පිණිස පොළවේ කාරණාවලට ඔක්කොම යාඥාවල් මෙහෙ දේවල් ගැන. බයිබලයේ කියන්නේ මෙහෙ දේවල් ගැන යාඥා කරන්න ඕනේ. මේ දේවල් වට ඕනි කියලා දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා ඔය බොරුකාරයෝ ඇවිල්ලා කියන දේවල් වලට ඔයාලා වැටෙන්න එපා. එලියාගේ යාඥාව උනේ දෙවියන් වහන්සේගේ වචනේ සඵල වීමයි. ඔයාගේ මගේ යාඥාව වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාර උන්වහන්සේගේ වචනේ සඵල වීමයි. එතකොට දෙවියන් වහන්සේගේ මම ඔබට සියලු දේ සපයනවා. රාජ්‍ය ධර්මිකමත් හොයන්න මං අන් සියලු දේ ඔබට දෙනවා කියලා. ඉතින් ඔබ යාඥා කරන්න ඕනේ මොකද්ද කියලා දැනගන්න නම් ඔබ දේව වචනේ කියවන්න ඕනේ. දේව වචනේ හදාරන කෙනෙක් වෙන්න ඕනේ. ඔයා යාඥා කරන්න ඕනේ මොනවද කියලා දැනගන්න නම් දෙවියන් වහන්සේගේ පොරොන්දු වලට අනුව යාඥා කරන්න. පිලිප්පි 1:6 ක්‍රියා 1:11 හේබ්‍රේය 13:5 යාකෝබ 1:5 1 කොරින්ති 10:13 යෙසායා 55:11 1 යොහන් 3:2-3යි පිලිප්පි 3:20-21යි. දැන් මේ ඔක්කොම බයිබල් පද මම ඔබට දේවල් ඒව නෑ සටහන් කරලා නෑ. ඒ බයිබල් පද මම ඔබට දුන්නේ ඒව ලකුණු කරගෙන අධ්‍යයනය කරන්න. දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්න. ඔබ යාඥා කරන්න ඕනේ කුමක්දයි දැනගන්න පිණිස දේව වචනය හදාරන්න. ඒක කියවන්න, ඒක අධ්‍යයනය කරන්න. ඒකට අනුව යාඥා කරන්න. බලන්න දෙවියන් වහන්සේ නිහඬ වෙයිද කියලා. ඔබ ඒකට අනුව යාඥා කළොත්.
බයිබලයේ කියලා තියෙන දේට ඔබ යාඥා කරන්න පුරුදු වෙන්න. 1 තිමෝති 2:1 ඉඳලා 4ට, එපිස 6:18යි 19යි, යාකෝබ 5:16, මතෙව් 5:44, 1 තෙසලෝනික 5:17යි 25යි, 2 තෙසලෝනික 3:1, කොලොස්සි 4:3 මේ ඔක්කොම බයිබල් පද මම ඔබට ඒවා මේ ලියලා දීලා ඕකේ ටයිප් කරුවේ නෑ. හැබැයි ඔබ යාඥා කරන්න බයිබලයේ ඔබට කියන ආකාරයට. දැන් ඔබ මේක අහනකොට ඔබට පුළුවන් මේ බයිබල් පද ලියාගෙන ඒවා කියවන්න පටන් ගන්න. ඒ ආකාරයට යාඥා කරන්න. ඒ නිසා ඔබ ඔබගේ යාඥා ජීවිතේ යම් සාර්ථකත්වයක් අත්දකින්නේ නැත්නම් සමහර වෙලාවට ඔබ හරි දේවල් ගැන යාඥා කරන කෙනෙක් නෙමෙයි වෙන්නේ. ඉතින් ඔබ කියනවා අහන්න කෙනෙක් නැහැ. ඔබ හරි දෙවියන්ටත් නෙමෙයි යාඥා කරන්නේ. ඔබ හරි විදියටත් නෙමෙයි යාඥා කරන්නේ. හරි කාරණාවල් ගැනත් නෙමෙයි යාඥා කරන්නේ. ඉතින් කොහොමද උත්තර ලැබෙන්නේ? ඉතින් ඔයා මෙහෙම ගගහා ඉන්නවද කොහේ හරි ගිහිල්ලා එකක් වදී කියලා? එහෙම ඕනේ. අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේ. නිවැරදි වූ දෙවියන් වහන්සේ. ජීවමාන වූ දෙවියන් වහන්සේ. අනිත් ඔක්කොම දෙවිගොල්ලෝ මැරිච්ච ඒගොල්ලෝ. ඒගොල්ලන්ට උත්තර දෙන්න බෑ. නමුත් මේ දෙවියන් වහන්සේට උත්තර දෙන්න පුළුවන්. මේ දෙවියන් වහන්සේ ඔබට උත්තර දීලා නැද්ද? මේ දෙවියන් වහන්සේ ඔබට විශ්වාසවන්තව ඉඳලා නැද්ද? සොත්ස්කල බලන්න. දෙවියන් වහන්සේට ස්තුති දෙන්න. එනිසා ඔබගේ යාඥා ජීවිතය සාර්ථක වෙන පිණිස බයිබලයේ දේවල් හොයලා බලලා ඒවට අනුව යාඥා කරන. ඒක නිසා තමයි බයිබලයේ වැඩිම කියවන්නේ කියලා අපි ඔබ උනන්දු කරවන්නේ. දෙවියන් වහන්සේ බයිබලයේ දීලා තියෙන පොරොන්දු එලියා දැනගෙන එලියා ඒව අදාළ කරගෙන තමයි එලියාගේ යාඥාව දෙවියන් වහන්සේ වෙතට ඔසවනු ලැබේ. වැස්ස ආවා අවුරුදු 3මාරකට පස්සේ. ඉතින් දෙවියන් වහන්සේ සර්ව බලධාරී නම් ඇයි ඔබ එහෙනම් යාඥා කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් එයිද ඔබට? ඔබ යාඥා කරන්න ඕනේ ඔබගේ වගකීමකින්ද. දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන උන්වහන්සේට කන්න ලවන්න යාඥා කරන්න උන්වහන්සේට කතා කරයි කියලා. ඒක ඔබගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. අපි දෙවියන් වහන්සේගේ සර්ව බලධාරී වූ කැමැත්තට යටත්ව කීකරුව තමයි අපේ යාඥාවල එසවිය යුතුයි තිබෙන්නේ. 1 යොහන් 5:14, මතෙව් 6:10, මතෙව් 26:39, ලූක් 11:11 මේ බයිබල් පද ඔබට ලියාගෙන ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. අනිත් එක ඔබ යාඥා කරනකොට යාඥා කරන දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා. 30 වෙනි පදය. සවසයාගේ ඔප්පු කරන වේලාවේ එලියා අනාගතවත් එක්ක ලං වී කතාවට ආබ්‍රහම්ගේ දීසක්ගේ ඊශ්‍රායල්ගේ දෙවියන් ස්වාමීන් වහන්සේ ඔබ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ බවද? මා ඔබගේ සේවකයා බවද මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්න ලැබේවා. මතෙව් 6:33 කියන්නේ මොකද්ද? පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් හොයන්න. මේ සියල්ල ඔබ සැමට දෙනු ලබන්නේය. ඉතින් මේ පොළොවේ දේවල් හොයන්න එපා මිනිසුනේ. දෙවියන් වහන්සේගේ දේවල් හොයන්න. උන්වහන්සේ යාඥා කරන්න කියන දේවල් හොයලා ඒවට යාඥා කරන්න. ඔයාගේ කාරණාවල් උන්වහන්සේ බලාගනි. මේ බොරු කාර්යෝ ඇවිල්ලා මිනිසුන්ගේ මොළ කාලා කොලොප්පම් කරලා මොළ නේද? වැරදි දේවල් උගන්නලා ගිහිල්ලා මිනිසුන්ව ඉතින් මුලා වෙලා අනාථ වෙලා ඉන්නේ. හැරෙන්න. ඒ වගේ මුලා වෙලා ඉන්න මිනිසුන්ට කියන්න ඔය මුලාව පස්සේ යන්න එපා. ඔයාව කොහෙවත් ගෙනියන්නේ නැහැ කියලා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය එලියා සැබවින්ම දෙවියන් වහන්සේගේ මහිමය ඊ타ත්ම උද්‍යෝගයෙන් සෙවුව මිනිසෙක්. අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ අරමුණ සොයනවාද අපේ යාඥාවල් වලදී? අපි හොයනවාද? ඔබ සැම ඉල්ලන නමුත් ඔබ සැමගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි දේ ඉල්ලන බැවින් ලැබෙන්නේ නැහැ. ඒකයි ලැබෙන්නේ නැත්තේ. එපිස 1:15 විසඳ මේ නිසා මමත් ස්වාමීන් වහන්සේ තුල ඔබ සැම අතරේ ඇත්තා වූ ඔබ සැමගේ සුද්ධවන්තයන් දක්වන්නා වූ ඇදීලා ගැන අසා ඔබ සැම මාගේ යාඥාවලදී සඳහන් කරමි. මේ බයිබලයේ ඊටාත්ම වැදගත් යාඥාවක්. මේ එපිස 1:15 ඉඳලා 23ට. ඊට පස්සේ එපිස 3:14 ඉඳලා 21ට. ඊටාත්ම වැදගත් යාඥාවල් මේවා. මේවා ගැන මම කතා කරලා තියෙනවා. අධ්‍යයනයන් කරලා තියෙනවා ඔබත් එක්ක. ඒකයි මම මේවා නැවත කියවන්නේ නැත්තේ. ඔබ මේ පද කියවන්න. කියවලා ඔබගේ යාඥා ජීවිතයට ඒවා එකතු කරගන්න. අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ කැමැත්තයි හොයන්න ඕනේ අපේ යාඥාවලදී. අපේ වඩාත්ම වැදගත්ම අවශ්‍යතාවය වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම අපේ ජීවිතය තුළින්. ඒකටයි දෙවියන් වහන්සේ අපව මේ පැවැත්මට ගෙනල්ලා තියෙන්නේ. උන්වහන්සේගේ මහිමයට ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ බලන්න 37 වෙනි පදේ අපිට මතක් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ මට උත්තර දුන්න මැනව ස්වාමී ඔබ දෙවියන් වහන්සේ බවත් මේ සෙනගගේ සිත් නැවත හරවා ගත්තේ ඔබම බවත් මවුන් දැනගන්න පිණිස මට උත්තර දුන්න මැනවයි කීවේය. නැති වෙලා ඉන්නා වූ ඔබගේ යාළුවෝ ඔබගේ පවුලේ අය ඒ වගේ ගැලවීම තුලින් දෙවියන් වහන්සේ සබේවා කියලා යාඥා කරන්න. දෙවියන් වහන්සේට
පමණයි පුළුවන් සිත් හරවා ගන්න. ඔබට මටයි බෑ මිනිසුන්ගේ සිත් හරවන්න. අපිට පුළුවන් මිනිසුන්ගේ සිත් හැරෙන පිණිස බලපෑමක් ඇති ජීවිත ගත කරන්න. දෙවියන් වහන්සේ මේ පුදුම ක්‍රියාව හදවතක් ඇතුලේ කරන්න ඕනේ. එදා ලිදියා කියන ස්ත්‍රියගේ සිත දෙවියන් වහන්සේ විවෘත කෙරුවා පාවුලතුමා කියන්නා වූ දෙයට පිළිතුරු දෙන්න ප්‍රතිචාරය දක්වන්න. දෙවියන් වහන්සේ සිත් විවෘත කරන්නේ. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය නැතුවන් වෙනුවෙන් අපේ ආඥාව මූලිකවම බලගැන්වෙන්නේ දෙවියන්ගේ මේ උදෙසා බව සලකන්න. තීතස් 2:14 කියන උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨ කම්මලින් අප මුදා යහපත් ක්‍රියා ගැන ජ්වලිත වූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍ර කරගන්න පිණිස අප උදෙසා තමන්ම දුන්සේක කියලා. එනිසා අපි අපේ ආඥාවල් නිතරම යොමු කරන්න දෙවිඳුන්ගේ මහිමේ උදෙසා. දෙවියන් වහන්සේට පමණයි පුළුවන් 21 වෙනි පදේ කිව්වාගේ සිත් හරවා ගන්න. ඔබට බෑ ඒ පිළිගැන්වීම තුල අඬලා රණ්ඩු කරලා පොර බැදලා මිනිසුන් ඇදිල්ලට ගේන්න බෑ. උත්සාහ කරන්න එපා. 2 තිමෝති 2:24 ඉඳලා 26ට රෝම 3:10 ඉඳලා 18ට 1 කොරින්ති 2:14 3:6 1:30-31 එසිකෙල් 36:26 මේ ඔක්කොම බයිබල් පදවල අපිට මතක් කරලා දෙන්නේ මේ නැති වූ අය උන්වහන්සේ වෙතට හරවා ගන්න පුළුවන් උන්වහන්සේට පමණයි. එනිසා ඒක ගැන හොඳට අවබෝධයෙන් අපි වැඩ කරමු. දෙවියන් වහන්සේට පුළුවන් මිනිසුන්ගේ සිත් හරවා ගන්න. ගල් සිත් වෙනුවට මාංශමය සිත් දෙන්න පුළුවන්. එසිකෙල් 36:26 වෙනි පදේ අපිට මතක් කරලා දෙනවා. දෙවියන් වහන්සේ මම අලුත් සිතක් ඔබ සැමට දී අලුත් ආත්මයක් ඔබ සැම තුල තබා ඔබ සැමගේ මාංශයෙන් ගල් සිත පහකට මාංශමය සිතක් ඔබ සැමට දෙන්නෙමි කියලා. දෙවියන් වහන්සේ කරන්නේ ඒක. ඔබට තියෙනවද ඒ වගේ උනන්දුවක් උද්‍යෝගයක්? දෙවියන් වහන්සේ වෙතට මිනිසුන්ගේ සිත් හැරෙනවා දකින්න. මතේ සුභාරංචි 23:37 සහ ලූක් 19:10 අපිට එළිය විදිවල මතක් කරලා දෙන පදය අපිට ස්වාමීන් වහන්සේ කියනවා මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු දැකීම ගැන අපිට තියෙන ඕනි දැවෙන ආසාවක්. මතේ 23:37 කියන අනාගත වක්තෘන් මරන්නා වූ ඔබ ළඟට එවුවන් ගල් ගසන්නා වූ යෙරුසලම කිකිලියගේ පැටවුන් පියාපත යටට එකතු කර ගන්නක් මෙන් ඔබේ දරුවන් එකතු කර ගන්නට මම කීවරක් කැමති වුණේ එහෙත් ඔබ සෑම කැමති වුණේ නැත. ලූක් 19:10 කියනවා මනුෂ්‍ය පුත්‍රයා නැති වූ දේ සොයන්ටත් ගලවා ගන්නටත් ආවා කියලා. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය අපිට තියෙන ඕනේ ඒ උද්‍යෝගයේ ඒ උනන්දුව. දැන් අපි කාරණා දෙකක් බැලුවා. පළවෙනි එක අපි බැලුවේ අපි නිවැරදි වූ දෙවියන් වහන්සේ වෙතට එන්න ඕනේ. දෙවෙනි එක අපි බැලුවේ අපි නිවැරදි දේවල් ගැන අපි යාඥා කරමින් බයිබලයට අනුව යාඥා කරමින් නිවැරදි දේ ගැන යාඥා කරමින් ඉන්න. තුන්වෙනි කාරණාව අපි හරි විදිහට නිවැරදි ක්‍රමයට යාඥා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔබගේ මුළු හදවතින් එක එලියා ගිහිල්ලා කර්මෙල් කන්ද මුදුනට නැගලා බිම වැටලා දන දෙකට අතරේ මූණ තබාගෙන යාඥා කරේ. එලියා දැනගත්තා. නිවැරදි ක්‍රමයට යාඥා කරන්න. ඒ නිවැරදි ක්‍රමය මොන ආකාරද? බලන්න නිවැරදි ක්‍රමය කාරණාවල් කීපයකින් අපි බලන්න යනවා. පළවෙනි එක යාකෝබ් 5:16 අපිට මතක් කරලා දෙනවා ශක්තිමත් උද්‍යෝගයේ ඉඳගෙන යාඥා කරන්න කියලා. එබැවින් ඔබ සමගේ වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරන්න. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්නලව කන්නකොට ඉන්න මහත් දේ ඉෂ්ට වෙනවා කියලා. ශක්තිමත් උද්‍යෝගීව ඉඳගෙන යාඥා කරන්න. දෙවනුව අපි බලන්න දැන් මේ පළවෙනි එකේ ශක්තිමත් උද්‍යෝගීව ඉඳගෙන කියලා කිව්වම බලන්න අපිට සීපත් කළ දෙන්නේ බලපෑමෙන් යුත් යාඥාවක්. ඇත්තටම අපේ අවධානය සහ අපේ වෑයම අනිවාර්යයෙන්ම යොමු කළ යුතුව තිබෙනවා ඒ වගේ යාඥාවකට. දැන් ඔබ කිව්වොත් එහෙනම් මට යාඥා කරන්න හිතෙන්නේ නැහැ කියලා. සමහරු කියනවා මට යාඥා කරන්න හිතෙන්නේ නැහැ. කන්න නම් හිතෙනවා. යාඥා කරන්න හිතෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව අපි බලාපොරොත්තුවෙන් යාඥා කරන්න ඕනේ. අපි හරි විදියට යාඥා කරන්න නම් අපේ මුළු හදවතින්ම යාඥා කරන්න නම් අපි උද්‍යෝගයෙන් ශක්තිමත්ව යාඥා කරන්න ඕනේ. ඒ වගේම අපි බලාපොරොත්තුව ඇතුව යාඥා කරන්න. දැන් එලියාට කිව්වා කන්න බොන්න යන්න බලන්න ලොකු ශබ්ද මහත් ශබ්දයක් මට ඇහෙනවා. එලියා කිව්වා මට ඇහෙනවා ශබ්දයක්. තාම නෑ වහින්න එනවාද කියලා අර මිනිස්සෙක් වගේ අත දැක්කේ නෑ තාම. මේ 7 වෙනි පාරට එනකොට ඒක දැක්කේ. හැබැයි ආ බලාපොරොත්තුෙන් යාඥා කෙරුවා. යාකෝබ් 6:7 යොහන් 16:23
යාකොබ 1:6 කියන නමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාව මක්නිසාද අනුමාන කරන්න සුළඟින් ගෙන යනවා වූ සෙලවෙන්නා වූ මුහුදේ රැල්ට සමානය එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන් වහන්සේගෙන් යමක් ලැබේවයි නොසිතාවා කියලා. යොහන් 16:23 කියන ඒ දවසේදී ඔබ සැම මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබෑවක් ඔබ සැමට කියවි පියාණන් වහන්සේගෙන් ඔබ සැම යමක් ඉල්ලුවොත් උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ ඔබ සැමට දෙනසේක. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ යාඥා කරන්නේ බලාපොරොත්තුවක් ඇතුවද? එලියට ලොකු සහතිකයක් තිබුණා. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව ඉල්ලනවා නම් උන්වහන්සේ ඒක ඉෂ්ට කරනවා කියලා. අද දවසෙත් ඔබ දෙවියන් වහන්සේට ඔබගේ යාඥාව කරන්නේ බලාපොරොත්තු ඇතුවද? බලාපොරොත්තු ඇතුව ඔබ යාඥා කරනවා නම් ඒකට උත්තර දෙන්න උන්වහන්සේ ඉන්නවා. ඔබ යාඥා කරපුවාම විස්තරාත්මකව ඔබ යාඥා කරුවා. ඔබ දැන් බයිබලයට අනුව යාඥා කරුවා. එතකොට ඔබට හඳුන ගන්න පුළුවන් වෙනවා ඒ උත්තරේ එනකොට. මේක දෙවියන් වහන්සේයි මට මේ උත්තරේ දුන්නේ කියලා. හරි වැදගත් නේද? යාඥාව බලාපොරොත්තු ඇතුව කරන එක. අනික් කාරණේ තමයි මේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනයට අනුකූලව ක්‍රියා කරන බවට එලියට සහතිකයක් තිබුණා. එලියා බලන්න ශක්තිමත් උද්‍යෝගයෙන් යාඥා කරුවා, බලාපොරොත්තුෙන් යාඥා කරුවා. තුන්වෙනි අවසාන කාරණාව අඛණ්ඩව යාඥා කරුවා. අතහැරියේ නැහැ. දැන් බලන්න ලූක් 11:5 ඉඳලා 10ට තවද උන්වහන්සේ උන්ට කියනසේක ඔබ සම අතරේ මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියේ ඔහු ළඟට ගොස් මිත්‍රයෙම රොටි 3ක් මට ණයට දෙන්න. මක් නිසාද ගමනක් යන මගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටී. ඔහු ඉදිරියේ තබන්න කිසිවක් මා ළඟ නැතයි කියන්නේ නම් ඔහු ඇතුලේ සිට උත්තර දෙමින් මට වෙහෙස නොකරන්න දැන් දොර වසා තිබේ. මගේ දරුවෝ මා සමග නිදානේ සිටිති. නැගිට ඔබ දෙන්න බැරියයි කියයිද? ඔබ සැමට කියමි. ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්. ඔහුගේ කන්න ලව්ව නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේ යයි කීසේක. මමද ඔබ සැමට කියමි. ඉල්ලන්න විට ඔබ සැමට දෙනු ලැබේ. සොයන්න විට ඔබට සම්භවේ. තට්ටු කරන්න විට ඔබ සැමට දොර හරනු ලැබේ. මක් නිසාද ඉල්ලන්න සියල්ලන්ට ලැබේ. සොයන්නන්ට සම්භවේ. තට්ටු කරන්නට දොර හරනු ලැබේ. යේසුස් ස්වාමීන් වහන්සේගේ උතුම් වචනය. ඒක නිසා අඛණ්ඩව යාඥා කරන මේ උත්පත්ති පොතේ 22:26 වෙනි පදයේ කියන උන්වහන්සේ කතා කොට පහන් වෙන්නට බැවින් මා යන්න අරින්නේ නැහැ කීසේක. ඔහුද ඔබ මට ආශිර්වාද කළොත් මෙසේ යන්ට නොදෙන්නෙමි. නැත්නම් යන්ට නොහරිමි කිය. යාකොබ්ගේ යාඥාව අපි දකිනවා මේ දේවදූතයත් එක්ක පොරබැදිල්ල. යාකොබ් කිව්වා නෑ මට ආශිර්වාද කරනකම් මම යන්න දෙන්නේ නැහැ කියලා. ගීතවලිය 41 කියන මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියා. උන්වහන්සේ කන්‍යෝ මාගේ මොර ගැසීම ඇසුවා. අපි දකිනවා තවත් තැනක මම හිතන්නේ ලූක් 18 කොහෙද අර නපුරු රජුරෝ ගාවට ගිහලා ඒ කාන්තාව ඒ වැන්දබෝ ඉල්ලනකොට යා කිව්වා නෑ මට යුක්තිය ඉෂ්ට කරන්න මට යුක්තිය ඉෂ්ට කරන්න. ඒ රජුරෝ කාටවත් බය නෑ. ඒ වුණාට මේ ස්ත්‍රියගේ කරදරය නිසා බයිබලයේ කියන ස්ත්‍රියගේ යාඥාවට උත්තර දුන්නා කිව්වා. ඒ නිසා අපි අඛණ්ඩව යාඥා කරන්න පුරුදු වෙලා තියෙනවා. එලියා යාගේ පුජ්‍යලික යාඥාදී බොහෝ වෙලා යාඥා කරපු කෙනෙක්. ප්‍රසිද්ධ යාඥාදී පද දෙකකින් යාඥා කෙරුවට. අපි යාඥාව අතාරින්නේ නැ හැම පරීක්ෂාවක්ම ජයගතිය යුතුයි සහෝදරය සහෝදරිය. සමහරවිට යාඥා කරනකොට එක එක දේවල් ඔලුවට එනවා යාඥා කර. එතකොට එක එක දේවල් ඔලුවට එනකොට යාඥා කරන වෙලාවට එක එක දේවල් අවධානය යොමු කරගන්න බැහැ නම් නවත්තන්න ඒ වෙලාවේදී. ගිහිල්ලා වෙන වැඩක් කරලා ඇවිල්ලා ආපහු යාඥා කරන්න පටන් ගන්න. හදාගන්න ක්‍රමයක් මේකට. සමහර කෙලාට දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරනවා. දැන් සුවාට ඉන්න සලස්සුලා තියෙනවා. බලාපොරොත්තුෙන් ඉන්න. අපිට ඔව් කියන එකත් උත්තරයක් නෑ කියන එකත් උත්තරයක් බලා ඉන්න කියන එකත් උත්තරයක්. ඔක්කොම ඔව් වෙන්න බෑ. ඒ උත්තර තුනම මගේ යහපතට දෙවියන් වහන්සේ දෙන්නේ. මොන උත්තරයද දෙන්නේ කියලා මම දන්නේ නෑ. මට තියෙන්නේ අඛණ්ඩව ශක්තිමත්ව බලාපොරොත්තුෙන් දිගටම ස්වාමීන් වහන්සේ තුල රැඳී අපේ යාඥාවල් ඉදිරියට කරගෙන යන එක. ඇත්තටම ඔබගේ හදවතට ඒතකොට සමාදානය සහ කලියුතු දේ සම්බන්ධව මඟ පෙන්වීම දෙවියන් වහන්සේ ඔබට දෙනවා. අපි අවසන් කරනවා. නිවැරදි දෙවියන් වහන්සේට යාඥා කරන්න. යටත්කමින් සහ ගෞරවයෙන් උන්වහන්සේ වෙතට ළඟා වෙන්න. පළවෙනි කාරණාව අපි ඉගෙන ගත්තා. දෙවෙනි කාරණාව නිවැරදි දෙසට නිවැරදි දෙයට යාඥා කරන්න. වඩාත්ම වැදගත් වෙන්නේ මොනවද ඔබට? බයිබලෙන් තමයි ඉගෙන ගන්න ඕනේ. තුන්වෙනි කාරණාව නිවැරදි ක්‍රමයට යාඥා කරන්න. ඔබේ මුළු හදවතින් යාඥා කරන්න. උද්‍යෝගිමත් බලාපොරොත්තු ඇතුව අඛණ්ඩව යාඥා කරන්න. දෙවියන් වහන්සේ කරන්න ඔබටත් මටත්
කරුණාව දෙන සේක්වා. ජය යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුළ අපිට තියෙනවා. මේ පොළොවට උන්වහන්සේ මීට වසර 2000කට ඉස්සෙල්ලා එන්න යොමු වුණේ ඇයි? මනුස්සයාගේ පාපය නිසා. අකීකරුකම, දුෂ්ටකම, ඒ පාපය තුළ මනුස්සයා විනාශ වෙමින් සිටිය නිසා. මනුස්සයාගේ පැත්තෙන් ඒක නිවැරදි කරගන්න බැරි නිසා. එනිසා යේසුස් වහන්සේ ආවා. යේසුස් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ වන්දිය ගෙව්වා. අපි වෙනුවෙන් පූජාවක් වුණා. දැන් අද අපි අවසානයේදී ශුද්ධෝ මේසයට පංගුකාරයන් වන පිණිසයි මේ සූදානම් වෙන්නේ. මේක ඉතාමත්ම වැදගත් වෙලාවක් මගේ සහෝදරයා සහෝදරිය. එනිසා මේක සුළු කරන්න එපා. මේක අපි මෙහෙම ඉඳගෙන තාක්ෂණයේ ඔස්සේ ඔබගේ ගෙදරට මෙහෙම ටීවී ස්ක්‍රීන් එකෙන් එන නිසා මේක සුළු කරන්න එපා. මොකද ශුද්ධෝ ලියවිල්ල අපිට ඇත්තටම කියන්නේ මේක ඒකරාශී වෙන වෙලාවේදී අපි ගත යුතු එකක් කියලා. ඒ වුණාට අපි දිගටම කවදාද ඒකරාශී වෙන්නේ කියලා අපි දැන් දන්නේ නැහැ. ඒකයි මම කල්පනා කරේ ඔබගේ ආරක්ෂාවට මගේ ආරක්ෂාවට මොකද ශුද්ධ සහභාගීත්වයට මට අතගසන්න බෑනේ හදවත පැහැදිලිව තියාගන්න නැතුව. ඔබ අධර්මිෂ්ඨ කමින් දුෂ්ට කමින් හදවත පුරෝගන තියාගෙන ඉඳලා ඔබ මේ ශුද්ධ සහභාගීත්වයට අතගැසුවොත් ඔබ උන්වහන්සේගේ කැඩුවා වූ ශරීරය ගැනත් වැගුරුවා රුධිරය ගැනත් වරදකාරයෙක් වෙනවා කියලා බයිබලයේ කියනවා. ඒ නිසා අපි මේක ඉතාමත්ම වැදගත් ශුද්ධ මොහොතක් හැටියටයි සලකන්නේ. ඒ නිසා ඔබත් ඒකට එන්න ඕනේ. ඒ වගේ සැබෑ හදවතේ පසුතැවිල්ලක් එක්ක ඔබගේ ආයුතුකම් කිරීමේ අභිප්‍රාය තියෙනවා නම් ඔබ විරසක වෙලා ඉන්නවා නම් ඔබ හදවතේ තීරණයක් ගන්න ඕනේ මම සමාව දෙනවා. මම නිවැරදි කර ගන්නවා මේ ප්‍රශ්නය. එහෙම කරන්න බැයි නම් මේකට අතගසන්න එපා. අතගසන්න එපා. ඔබ තාමත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පුජ්‍යක ගැලුම්කාරය ස්වාමී හැටියට දැනගෙන පාපයට කමාව ලැබ දේව දරුකමට ඇතුළේ නැත්තම් මේකට අතගසන්න එපා. දන්නා වූ පාපයක් තුල හිර වෙලා ඒක අතහැර ගන්න බැරුව ඉන්නවනේ මේකට අතගසන්න එපා. මොකද එහෙම කරොත් උන්වහන්සේ ඉදිරියේ ඔබ වැරදිකාරයෙක් වෙනවා. ඒ නිසා සමහරු ලෙඩ වෙන සමහරු මරණයට පාවපත් වෙලා ඉනවා කියලා 1 කොරින්ති 11 කියනවා. අපි මේක ගන්න ඉස්සලා අපේ සිත් සෝදිසි කොටගෙන රොටි කෑවාවේ කුසලානෙන් බීවාවේ කියලා බයිබලයේ කියනවා. මේක ඉතා වැදගත් මොහොතක් විශාල වරප්‍රසාදයක් යුතු බැතියන්නේ ඔබටයි මටයි. ඒ නිසා මේක නිකන් කරන්නම් වාලේ කරන්න එපා. මම දැන් ඔබත් එක්ක යාඥා කරන්න. යාඥා කරනකොට ඔබගේ සිත හදා ගන්න. හරි ගස්ස ගත යුතු දේවල් තියෙනවා නම් ඒව ගැන තීරණ ගන්න. එහෙම ගන්නේ නැතුව මේකට අත ගසන්න එපා. දෙවි පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට ස්තුති දෙනවා යේසුස් වහන්සේව මේ පොළොවට එව්වට. අපේ ගැලුම්කාරය අපේ පාපයට වන්දි ගෙවමින් අපිව මුදවා ගන්නට උන්වහන්සේගේ ජීවිතේ පූජා කෙරුවට. තුන්වෙනිදා මලුන්ගෙන් උත්තාන උතනන් වහන්සේ නැවත අපිව ගෙන යන්න එන නිසාත් ඇදහිල්ලෙන් අප සමග දැන් ජීවත් වෙන නිසාත් ඔබ වහන්සේට ස්තුති වේවා. අපි අද දවසෙත් මේ මේසෙවට රැස් වෙනකොට අපි එකිනෙකන අපේ සිත් සෝදිසි කරනවා ස්වාමිනී. අපේ ඇතුළාන්තේ විමසලා බලනවා එහි යම් නපුරු දෙයක් ඇද්ද කියලා සොයලා බලනවා. ඒක අතහරින්නත් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පියවර තීන්දුව ගන්නත් ස්වාමිනී අපේ සිත් ඔබ වහන්සේ මේ දැසනත් සෝදිසි කර පවිත්‍ර කරන සේක්වා. අපි ආඥාවෙන් ඔබ වහන්සේගේ අතට බාර වෙනවා. මේ මේසය බාර කරනවා. මේ මේසය ඔබ වහන්සේගේ මේ මේසය සභාවකට අයිති නෑ. මේ මේසෙන් කන්ට අයිතිය තියෙන ඔබ වහන්සේගේ ලෙයින් සෝදනු ලැබුවා වූ ඔබ වහන්සේ කමාව ලැබුවා වූ ඔබ වහන්සේගේ ගෝලයක් හැටියට ඉදිරියට ජීවිතේ ඉස්සරහට යන්න වූ මිනිසෙකුට බව ඔබ වහන්සේගේ වචනේ කියන්නේ. අපි ඒක විශ්වාස කරනවා. ස්වාමිනේ අනුව අපි මේකට අතගසන්නට අපේ හදවත් අපි සූදානම් කරගන්නවා. යේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී පූපයක් රැගෙන ස්තුති කොට කඩා මේ ඔබ උදෙසා කඩන ලද මගේ ශරීරයයි මා සීකිරීම පිණිස අනුභව කරන්නයි උන්වහන්සේ වදාළසේක. ප්‍රේමන්ත සහෝදර සහෝදරිය පූපය සංකේතවත් කියන්නේ යේසුස් වහන්සේ කැඩූ ශරීරයටයි. ඒක ඔබ අනුභව කරනකොට ඔබ උන්වහන්සේගේ ස්වභාවයට පංගුකාරයෙක් වෙනවා. උන්වහන්සේ පහර කෑවේ ශරීරය කැඩෙන සැලස්සේ. ඔයාගේ මගේ වැරදි අයිතුකම් අපරාධ නිසායි. ඒක ගැන දුක් වෙන්න. දෙවිඳුන් කැඩූ ශරීරය උන්වහන්සේගේ ජීවිතය අප වෙනුවෙන් දුන්න එක ගැන ස්තුති කරන්න. ස්තුති දෙමින් ඒකට පංගුකාරයෙක් වෙන්න. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානත් ගෙන මේ කුසලානේ මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුමයි. ඔබ යම් පමණ වරමින් පානය කරන්න උදේ පමණ වර මා නැවත වඩින තුරු මාගේ මරණය සිහි කිරීම පිණිස එසේ කරන්නයි උන්වහන්සේ වදාළසේක. මේ කුසලානේ සංකේතවත් කරන්නේ පව්කමාව. උන්වහන්සේ වැගුරු ලේ සුවය එකමුතුකම එක්සත්කම උන්වහන්සේගේ නැවත පැමිණීම ශාරීරික සුවය මානසික සුවය
ආත්මික සුවය වැගුරු ලේ තුල අපි අද දවසෙත් ඒකට පංගුකාරයෝ වෙනකොට උන්වහන්සේට ස්තුති කරමු. ස්වාමිනී ස්තුතියි. අපි වෙනින් ඔබ වහන්සේ වැගුරු ආරුතිරයට ආශිර්වාද කරන්නේ කුසලානෙට. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දාබ්‍ර පියාණෙනි අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ දේව වචනය තුලත් මේසෙට පංගුකාර කම දක්වන්නට ලැබුණු අවස්ථාව තුලත් ඔබ වහන්සේව අත්දකින්න ඔබ වහන්සේගේ පංගුකාරයෙක් වෙන්න අපිට අද දවසේ සැලසුවට ඔබ වහන්සේගේ ස්වභාවයට පංගුකාරයෙක් වෙන්න අපිට සැලසුවට යාඥා කරනවා මගේ සහෝදර සහෝදරියන් ගැන මේක අසන්නා වූ මේකට සහභාගී වෙන යමෙක් ඉන්නවද රෝගීව යමෙක් ඉන්නවද ස්වාමිනී පසුබට වෙලා ඔබ වහන්සේගේ ලේවල බලයෙන් ඔවුන් සුවපත් කළ මැනව ශක්තිමත් කළ මැනව ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලයෙන් ඔවුන්ගේ වරද ගැන උන්ට හේතු ගැන්වීමකට ගෙනල්ලා ඔවුන් ඒකෙන් හැරෙන්නට සැලැස්සුව මැනව. රෝගීව සිටින්නා වූ අයට ඔබ වහන්සේගේ සුවය ප්‍රකාශ කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා කියලා. අපි අද දවසේදී ස්වාමිනී ඔබ වහන්සේ තුල ලැබුවා මේ ආශිර්වාද තව බොහෝ දෙනෙක් ඉන්නවා අපි බෙදා ගත යුතු. ඒ අය සමග බෙදා ගන්නත් ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාරයට ඒගොල්ලන් ඔබ වහන්සේ වෙතට හැරෙන පිණිස අපේ ජීවිතවල බලපෑමක් ඇතුළු ජීවත් වෙන්නත් අපිට ඒ කරුණාව දානය කළ මැනව. දැන් අපගේ පිය උදේවි පියාණන් වහන්සේගේ අසීමිත කොන්දේසි රහිත ප්‍රේමයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානයත් ශුද්ධාත්මයන්ගේ නිරන්තර සම්බන්ධතාවයත් මඟ පෙන්වීමත් ආරක්ෂාවත් දැනුත් මතු සදා කාලයටම අපි සියලු දෙනා කෙරෙහි වේවා. ආමේන්. ඔබට සුබ දවසක්. ප්‍රේමන්ත සහෝදර සහෝදරිය විශ්වාස කරනවා අපිට ඉක්මනට මුණ ගැහෙන්න සම්භවයි කියලා. උගත් දෙනෙක් කතා කරන්නකොට කියන්නේ ඒකයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කළා තියෙන කැපවීම කවදාවත් ඔබට ඒක පාඩුවක් වෙන්නේ නැති බව මම නැවත මතක් කරන්න. උන්වහන්සේ තුල ඔබ කරන ආයෝජනය ගැන ඔබගේ ජීවිතය, ඔබගේ ටැලන්ට්, ඔබගේ හැකියාවන්, ඔබගේ කාලය, ඔබගේ සම්පත් දෙවියන් වහන්සේ තුල කරන ආයෝජනය ගැන කවදාවත් ලත වෙන්න එපා. දෙවනසේ කවදාවත් උන්වහන්සේගේ වැඩේ යෙදෙන උන්වහන්සේගේ අවශ්‍යතාවයන් තුළ උපස්ථාවයේ සිටිනා වූ මිනිස්යන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට නොකර ඉන්න කරුණාවන්ත දෙවි කෙනෙක් නෙමෙයි කියලා හෙබ්‍රේ පොතේ කියනවා. දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ජේසු බීතයි ඔබ සියලු දෙනාටම. නැවත හමු වෙනතේ ජේසු බීතයි.